මේ පෘථුවිය නැද්ද? අනිජහ පාසාන පාඩුවේ දැන් අපි ඉන්නේ. මෙතන සිට රෙකෝඩින් එකක් යනවා. නේද? රයිට් කට්ටිය සංවරව ඇසෙන්න ඕනේ. නේද? රෙකෝඩ් වෙනවනේ. ඒ නිසා ළමයි ඔක්කොම දකින්නවද නේද? රයිට්. කැම් ටික ඔන් කරන්න පුළුවන් නම් හොඳයි. නයිටි නෙවෙයි නම් ඇඳන් ඉන්නේ නේද? ආන්නාදිරියව නෙවෙයි නම් ඇඳන් ඉන්නේ කමක් නැහැ. කැම් එක ඔන් කරලා ඉන්න. ඒතර මට ඔයගොල්ලෝ පේනවා අහන් ඉන්නවද, දඟලනවද, නිදා ගන්නවද මේ ඔක්කොම අපිට දැනගන්න පුළුවන්. ඒ නිසා පුළුවන් නම් කැම් එක ඔන් කරගෙන ඉන්න. හොඳයි. කැම් එක ඔන් කරන්න පුළුවන් මට්ටමේ මේකප් පාරක් දාලා නැත්නම් කමන්නේ ඉතින් නේද? රයිට්? හොඳයි. ඒගොල්ලෝ හොඳයි. එතකොට මේ දැන් පුතේ අපි ඛනිජ හා පාෂාණ දෙකක් දැන් මම ඔයගලට ගෙනලා පෙන්නනවා පොඩ්ඩකින්. මම ගේන්නේ වෙන ග්‍රහ ලෝකයකින් නේද? තියෙනවා. මං ඛනිජයක් විදියට ගේනවල මම ඔයගලට කිරවනාග. කිරවනාගලක් කියලා ඔයගලට පෙන්නනවා. මේ තමයි ඛනිජ කියන්නේ. තමයි ඛනිජ කිරවනාගලක් කියන්නේ ඛනිජයක්. හේතුව එකම ද්‍රව්‍යයකින් එකම රසායනික සංයුතියකින් හදිච්ච දෙයක් එකම වර්ණයක් තමයි ඒකේ තියෙන්නේ. කිරවනාගල ඔයගොල්ලෝ දන්නවනේ. සුදු පාට ගල් වර්ගයක් තියෙනවා. කළු ගල් කියලා කියන්නේ පුතා පාෂාණ. පාෂාණයක් කියන්නේ හේතුව තමයි ඒකේ තියෙනවා ඛනිජ වර්ග කීපයක් මිශ්‍ර වෙලා. කළු ගලක දැනින් තන තිත් ඔයගොල්ලෝ දැකලා ඇති නේද? එක එක පාට තියෙනවා. කළු ගල් කෑල්ලක් අපි ගත්තොත් මේකේ තද කළු පාට දැන් තියෙනවා. තද කළු පාට වල කියන්නේ අපි මයිකා කියලා. මොනවද? මයිකා. මයිකා කියන්නේ මගේ කාර් එකද? නේද? මගේ කාර් එක නෙමෙයි මයිකා. ඒකේ නම හැටි මයිකා. මයි පෙට්‍රල් මයිකා. මයිකා තියෙන්නේ. ඊළඟට පුතා තිනගේ අලුප හැටි ද්‍රව්‍ය. ඒකට අපි කියන ෆෙල්ස්පාර් කියලා. ඊට පස්සේ ඒකේ තියෙනවා මේ කිරවනාගල් වගේ කොටස් වලට කියන්නේ තිරුවාන කියලා. අතන මොනවද තියෙනවා කියන්නේ මයිකා. මයිකා ෆෙල්ස්පාර් ඊට පස්සේ තිරුවාන කියන්නේ කිරවනා කියන ඒවාට ඔයගොල්ලෝ කියන්නේ කිරවනාගල් වල තමයි තිරුවාන කියන්නේ. පැහැදිලිද? රයිට් මොනවද? මයිකා ෆෙල්ස්පාර් තිරුවාන කියොත් හරි. දැන් මේවා තනි තනියෙන් අපි ගත්තොත් ඛනිජ කියනවා. මයිකා කියන ඛනිජයක්, ෆෙල්ස්පාර් කියන්නේ ඛනිජයක්, තිරුවාන කියන්නේ ඛනිජයක්. මේ තුන එකට මිශ්‍රලා තමයි කළු ගලක් නිර්මාණය වෙන්නේ. කළු ගලක ප්‍රධාන වර්ණ තුනක් හඳුනා ගන්න පුළුවන්. සාමාන්‍ය තද කළු වර්ණයක් තියෙන මයිකා, අලු පැහැති වර්ණයක් තියෙන ෆෙල්ස්පාර්, කිරවනාගල් කැබලිත් නැත්නම් ඒවායි කොටසුත් ඒ පරමාණු නැත්නම් ඒම සංයෝග ද්‍රව්‍යයක් මේකට මිශ්‍ර වෙලා හැදුනේ මිශ්‍රණය නිසා අපි ඒකට කියනවා පාෂාණයක් කියලා. ඛනිජයක් කියන්නේ එහෙම සංඝටක කීපයකින් එකතු වෙලා හැදිච්ච එකක් නෙවෙයි. ඛනිජ ද්‍රව්‍යයක් තමයි අපි ඛනිජයක් කියලා කියන්නේ. පැහැදිලිද? රයිට්. දැන් සාමාන්‍ය ඛනිජයක පුතා එකම වර්ණයක් විතරයි තියෙන්නේ. දැන් තිරුවාන ගත්තොත් එක් වර්ණයක් පමණයි තියෙන්නේ. තේරෙනවද? ඒතකොට ඒ ඛනිජයක ලක්ෂණයක් තමයි දැන් තිරුවාන විතරක් නෙවෙයි ළමයි. අපි ඛනිජ ගණයට ගන්නවා මිනිරන්. මිනිරන් කියන්නේ කළු පැහැතිනේ. ඔලොක පැන්සල් කූරුවෙම හදලා තියෙන්නේ එහෙමනේ. ඩොලොමයිට්, ෆෙල්ස්පාර්, ඉල්මනයිට් මේ අපි කතා කරපු මයිකා, ෆෙල්ස්පාර්, තිරුවාන සෙට් එකම අපි කියනවා ඛනිජ කියලා. පාෂාණ කියන්නේ කළු ගල් වලට අමතරව තව තියෙනවා නයිස් පාෂාණ කියලා තමයි. නයිස් පාෂාණ වර්ග. ඒවා තමයි දැන් ඔය පස්සේම නිර්මාණලා තියෙන්නේ කළු ගල් ජීර්ණයට ලක් වීමෙන් තමයි පස්ස නිර්මාණලා තියෙන්නේ. තේරෙනවද? රයිට්. එතකොට මේ පාෂාණ හා ඛනිජ අතර වෙනස්කම් තමයි අපි ඉස්සෙල්ලා කතා කරන්නේ. මේ පාඩම පුරාවටම පාෂාණ හා ඛනිජ පිළිබඳව තමයි අපි අධ්‍යයනයක යෙදෙන්නේ. පැහැදිලිද? රයිට්. අපි නම් පුතා ඉස්සෙල්ලාම මේ දෙකේ වෙනස්කම් ලියා ගන්න ලෑස්ති වෙන්න. මම ඔයගොල්ලෝ ඩිස්ප්ලේ කරන්න වෙනස්කම් ලියන්න. මම ඔයගොල්ලන්ට ඛනිජ හා පාෂාණ දෙකක් ගෙනල්ලා පෙන්නනකම් ඉක්මනින් මේ මම ඩිස්ප්ලේ කරලා තියෙන සටහන ලියා ගන්න ඉක්මනට. රයිට්. කළු ගල් යනු පාෂාණයකි. තිරුවානාගල් යනු ඛනිජයකි. පාෂාණ හා ඛනිජ අතර වෙනස්කම් කීපයකි. ලියන්න පුතා මේ chart එක බලාගෙන වෙනස්කම් ටික මම ඒක සාකච්ඡා කරන්න. රයිට්. ඉක්මනින්
මට සර් මේ කියන එක ඇහෙන්නේ නැහනේ. ඇහෙන්නේ නැහැ සර් කියන එක. ඔව් සර්. සර් ඇහෙන්නේ නැහැ කියන එක. හරි සර්. Sir, 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 sir කියන දේ ඇහෙන්නේ නැහනේ. හරි මම මයික් එක ඔෆ් කරලා තිබ්බේ. කනිෂ්ක මයික් ඔෆ් කරගන්න. ඉවරද ලියාගෙන ඔයගොල්ලෝ? මයික් ඔව් sir. හරි මේ ඊළඟ කොටස ගමු. ඊට කලින් මම පොඩ්ඩක් මේ ඔයගොල්ලන්ට මේක පැහැදිලි කරන්න. කණිජයක් කියන්නේ සංඝටකයෙන් පමණක් සෑදුණු එකක් තමයි අපි කණිජයක් කියන්නේ. පාෂාණයක් කියන්නේ මොකද්ද? සංඝටක කීපයක මිශ්‍රණයක් නේද? right. ස්ථිර රසායනික සංයුතියක් සහිතයි ළමයි කණිජ වලට. පාෂාණ ස්ථිර රසායනික සංයුතියක් නැහැ. නිශ්චිත ජ්‍යාමිතික හැඩතලය තියෙනවා කණිජ වලට. පාෂාණ වලට නිශ්චිත ජ්‍යාමිතික හැඩතල නැහැ. ඊළඟට මිනිරන් ඩොලොමයිට් ෆෙල්ස්පාර් ඉල්මනයිට් වගේ දේවල් තමයි උදාහරණ විදිහට ගන්න පුළුවන් අපිට. පාෂාණ වලට උදාහරණ මොකක්ද? ග්‍රැනයිට් කියන්නේ කළු ගල් වලට සහ නයිස් පාෂාණය ගන්න පුළුවන්. right? ඊළඟ තමයි ප්‍රධාන පාෂාණ වර්ග තුනක් තියෙනවා. ආග්නේය පාෂාණ, අවසාද පාෂාණ හා විපරිත පාෂාණ කියලා. චුට්ටක් බලලා පාෂාණ වර්ග තුනේ නම් සහ මාතෘකාව ලියන්න. මම ඔයගලන්ට අර පාෂාණ කැලල ගේන්න කියන්නේ ඔයගලන්ගේ සබ්ජෙක්ට් එකේ නිසා right? හරි. ලියාගත්තනේ පුතාලා? පාෂාණ වර්ග තුනක් තියෙනවා. ආග්නේයයි, අවසාදිතයි, විපරිතයි කියලා මම පැහැදිලි කරන්නම්. ඊට ඉස්සෙල්ලා පොඩ්ඩක් බලා ගන්න මම එළියට ගිහලා අරන් ආවා පුතා. කණිජ හා පාෂාණ. මේ තියෙන්නේ කණිජය. පොඩ් වෙනවද මේ කණිජය? මොන පාටද මේ කණිජය?
දතක් එහෙම නෙවෙයි නේද? එතන මොකද්ද මේක? මේක නිම්මාන ඇහෙන්නේ නැත්නම්. ඇහෙනවද? දැන් එනවා. ඔව්. එතකොට මේ තමයි කණිජ. කණිජයක් කියන්නේ ඔයගොල්ලෝ පේනවා තනි වර්ණයක් තියෙනනේ. මම මේ ඔයගොල්ලන්ට පෙන්නන්නේ පාෂාණයක් ළම. පාෂාණ කියන්නේ කළු ගල් වල. මේකේ තියෙනවා පාටව කීපයක් උඩට පේනවද දන්නේ නැහැ. තද අලු පාට, සුදු පාට කිරවනා ගල් වගේ කෑලි. තද කළු පාටේව සහ අලු පාටේව. නේද? ඒතර කොටස් තුනක් වලට දකින්න පුළුවන්කම තියෙනවා. වර්ණ තුනක් වලට දකින්න පුළුවන්කම තියෙනවා. නේද? වර්ණ තුනක් දකින්න පුළුවන්කම තියෙනවා. පේනවද පැහැදිලිව? පේනව නේද පුතා? තද කළු, ඊට පස්සේ කිරවනා ගල් වගේ කෑලි, ඊට පස්සේ තියෙනවා අලු පැහැති. එතකොට ඒක සංඝටක තුනක් එකතු කරලා හදලා තියෙනවා. මේක පාෂාණයක්. මේක තනි සංඝටකයක් කියලා. මේක කියනවා අපි කිරවනා ගලක් මම කියනවා. මේකට අපි කියනවා කණිජයක් කියලා. පැහැදිලිද? ඒතර කණිජ හා පාෂාණ කියලා වර්ග දෙකක් තියෙනවා. මේ දෙක ගැන තමයි අපි ඉස්සෙල්ලාම පොඩි වෙනස්කම් මොනවද කියලා කතා කරේ. දැන් ආග්නේය පාෂාණයි, අවසාදිත පාෂාණයි, විපරිත පාෂාණයි කියන්නේ මොකක්ද? පුතා ආග්නේය පාෂාණ කියන්නේ ඔය ගිනිකඳු පිපිරීම් වලදී පොළවේ ඇතුලේ තියෙන ලාවා හෙවත් මැග්මා කුඩා පැලුම් හරහා මතු පිට ඇවිල්ලා ඒවා විසිරීලා ඒවා ඝන වීමෙන් හැදෙන පාෂාණ අලු ගල් වගේ ඒවට අපි කියනවා ආග්නේය පාෂාණ කියලා. දැන් අපි ගත්තොත් එහෙම තමයි මේ පෘථුවිය මේක නම්. හරිද? මේ පෘථුවිය ඇතුලේ තියෙනවා මේ ලාවා නැත්තම් ද්‍රව තත්ත්වයේ පවතින පාෂාණ. පෘථුවිය වල දන්නවා මේ පිටතම කොටස නම් කියන්නේ කබල කියලා. ඊට පස්සේ ප්‍රාවරය ඊට පස්සේ මැද කොටස තියෙන හරය. මේ හරයේ අභ්‍යන්තරම කොටස හැර ටිකක් බාහිර හරයේ කොටස. පිටත හරයයි ඇතුළත කබලයි මේ කොටස් දෙකේ ද්‍රවමය පාෂාණයක් තියෙනවා. ද්‍රවමය පාෂාණ. ඒතර මේවා කුඩා පැලුම් හරහා මතු පිටට ඇවිල්ලාමයි විසිරෙනවා. අපි කියනවා මට ගිනි කඳු පුරනවා කියලා. එහෙම නැත්නම් මේ මගට ඇවිල්ලා නතර වෙනවා. නේද? මගට ඇවිල්ලා නතර වෙනවා. නැත්නම් මතු පිටටම ඇවිල්ලා මේවා ඝන වෙනවා. එතකොට මේවායින් තමයි කළු ගල් නිර්මාණය වෙන්නේ. මේවට අපි කියනවා ළමයි ආග්නේය පාෂාණ කියලා. මුල්ම පාෂාණ වර්ගයට කියන්නේ ආග්නේය පාෂාණ. ආග්නේය පාෂාණ. ඉතින් මේ ආග්නේය පාෂාණ ඊට පස්සේ තමයි කල්ගත වෙනකොට වර්ෂාව තාපය සහ ජීව ක්‍රියාකාරකම් නිසා මේ පාෂාණ කුඩා කැබලි වලට කැඩිලා පහත් ප්‍රදේශ වලට ගසාගෙන ගිහිල්ලා ඒවා තැම්පත් වෙනවා. පහත් ප්‍රදේශ වල. ඒක තමයි පස් හැදෙන්නේ. එහෙම තැම්පත් වුණාට පස්සේ අද අපි කඳුකරේ තියෙන මේ කන්දක් වගේ නිර්මාණය වෙච්ච මේ කළු ගල වහිනකොට නැත්නම් සූර්ය තාපය නිසා කුඩා කැබලි වලට කැඩෙනවා. සූර්ය තාපය නිසා ගල් පුපුරනවා දන්නවනේ. දැන් සාමාන්‍යයෙන් උදාහරණ ගලක් කඩන්න අවශ්‍ය නම් සමහරක් අය මේ ඉස්සර රත් කරනවා. රත් කළ වතුර දානවා පුපුරනවා නේ. ඊට පස්සේ කඩන්න පහසුයි. ඒ ක්‍රමයෙන් උදා මේක දවල් කාලේ අධිකව රත් වෙනවා. රත් වෙලා ශනිකව වැස්සක් ආවොත් එහෙම නැවත මේක පිපිරිලා කුඩා කැබලි වලට කැඩෙනවා. ඊට පස්සේ මේක ඇවිල්ලා මේ වැහි බිඳු වැටෙනකොට වේගෙන් කුඩා කැබලි කැඩලා යනවා වගේම සුලඟ වදිනකොටත් එහෙම කැඩෙනවා චුටි කැලි. ඊළඟට මේක සත්තු සමහරට මේක පහුරු ගාලා කොටස් චුටි කැලි කැඩලා යනවා. ශාක මුල් පැලවෙනකොට ඒවා මේ අතරින් ගිහිල්ලා මේවා කුඩා කැබලි කැඩෙනවා. මේ විදිහට කුඩා කැබලි වලට කැඩිලා වෙන පාසාන ජීර්ණ වෙනවා කියලා. කැඩිලා මේවා ජලය මගින් හරි සුලඟ මගින් හරි පහත් ප්‍රදේශ වලට ගසාගෙන ගිහිල්ලා මේ කුඩා කැබලි ඒවා තැන්පත් වීමෙන් නිර්මාණය වෙන පාෂාණයක් කියන්නේ අවසාදිත පාෂාණ කියලා. මොන පාෂාණද? අවසාදිත පාෂාණ. අවසාදනය වෙනවා කියන්නේ තමයි තැන්පත් වෙනවා කියන එකටයි. නේද? අවසාදනය කියන වචනය පාවිච්චි කරන්නේ තැන්පත් වෙනවා කියන වචනේ නිසා ඒකට අපි කියනවා අවසාදිත පාෂාණ කියලා. දැන් පැහැදිලිද ඔයාලට අවසාදිත පාෂාණ? ඊළඟ පුතා ආග්නේය පාෂාණ අවසාදිත පාෂාණ. ඒතර විපරිත පාෂාණ කියලා තව වර්ගයක් තියෙනවා. විපරිත පාෂාණ කියන්නේ මේ ආග්නේය පාෂාණ මේ ආග්නේය පාෂාණ මේ අවසාදිත පාෂාණ මේ දෙකම පොළොව ඇතුළට නැවත කිඩා වහිනවා. පොළොව ඇතුළට යනවා. පොළොව ඇතුළට යනවා මේවා. දැන් එහෙම වෙන්නේ සමහරට භූකම්පන නිසා. භූ චලන ඇති වෙනවා නැත්නම් අර සමහරවල් දන්න දැන් සුනාමි ඇති වෙන්නත් හේතුව පෘථිවියේ පැලුමක්. පෘථිවියේ තියෙනනේ පැලුම්. ඒවා එකිනෙක ඈත් වෙලා ලං වුණාම තමයි මුහුද විශාල ලෙස කැළඹෙලා මේ සුනාමි තත්ත්වය ඇති වුනේ. ඒ වගේ අර පාෂාණ දැන් සමහර භූමියේ සමහර කොටස් මෙහෙම තියෙනවා මේ පැලුම්. අපි කියනවා භූ තැටි පවතින්නේ. ඒ තැටි දෙකක් අතර පැලුමක් තියෙනවා. ඒ පැලුම් වගේ දේවල් ඈත් වෙනකොට පොළොව ඇතුළට පාෂාණ කැබලි වැටෙනවා.
මේ ආග්නේය පාෂාණව අවසාද පාෂාණ වැටෙන්න පුළුවන්. වැටලා නැවත අර අපි කියපු ද්‍රව තත්ත්වයේ තියෙන කොටසට එකතු වෙන්න පුළුවන්. එකතු වෙලා ඊට පස්සේ තමයි ඒවා නැවත අධික උෂ්ණත්වයට පීඩන ලක් වෙලා නැවත පොළවෙන් උඩට එනවා. ඇවිල්ලා නැවත මතු පිට ආවාම අපි කියනවට විපරිත පාෂාණ කියලා. විපරිත පාෂාණ ඔයගොල්ලෝ කිව්වොත් දන්නවා සමහරට උදාහරණ. ඔයගොල්ලෝ දන්නව නේද මේ විපරිත පාෂාණ වලට උදාහරණ තමයි දියමන්ති. දියමන්ති කියන්නේ ටිකක් නිලෙන් වැඩිම මැණික් වර්ගය නේද ළම. ඒ නිසා දියමන්ති ඊට පස්සේ අපි කියන විපරිත පාෂාණයක් කියලා. ඊළඟට තව තියෙනවා කිරිගරුණ කියලා ඔයගොල්ලෝ අහලා තියෙනවනේ. කිරිගරුණ කියන්නේ පුතා විපරිත පාෂාණ වර්ගයක්. නයිස් ගල් කියලා කියන්නේ විපරිත පාෂාණ වර්ගයක්. එතකොට මේවා කලින් පොළව මතු පිට තිබුණු අවසාදිත හෝ ආග්නේය පාෂාණ ඒවා නැවත පොළව ඇතුළට ගිහිල්ලා අධික උෂ්ණත්වයට පීඩන ලක් වෙලා නැවත ඒවා මතු පිටට ඇවිල්ලා තමයි මේ විපරිත පාෂාණ නිර්මාණය වෙන්නේ. ඒතර පාෂාණ වර්ග තුනක් තියෙනවා කිව්වා. මොනවද පාෂාණ වර්ග තුන? ආග්නේය පාෂාණ, අවසාද පාෂාණ, විපරිත පාෂාණ. විපරිත පාෂාණ. පැහැදිලිද උනාට පුතේ? right. ආග්නේය පාෂාණ කියන්නේ ආග්නේය පාෂාණ අර ලාවා හිවත් මැග්මා පොළොවේ මතු පිට ඇවිල්ලා ඝන වීමෙන් හැදෙනවා. අවසාද පාෂාණ කියන්නේ ඒ ආග්නේය පාෂාණ කුඩා කැරලට කැටලා පහත් ප්‍රදේශ වලට තැන්පත් වුණා. ඒතර විපරිත දැන් ඒක ළම අවසාද පාෂාණ තවත් හැදෙනවා. සත්තු ඉන්නවා නම් සත්තුගේ පිට සැකිලි. ඇට සැකිලි. පිට සැකිලි කියන්නේ අපි මේ සමහර ගොළු බෙල්ලෝ වගේ සත්තු ඉන්නවා. ඒගොල්ලෝගේ පිට සැකිලි සහ කොරල් සත්තු ඉන්නවා කොරල් බෝබාව. නේද? අර මුහුදේ ඉන්නවානේ මේ සිප්පි කටු වගේ සත්තු වර්ග. තව ගල්මල් කියලා හඳුන්වන කොරල් බෝබාව ඉන්නවානේ. ඒගොල්ලන් පිට සැකිලි එහෙම එකතු වෙලා මේ අවසාද පාෂාණ හැදෙනවා. උතර සත්තුන්ගේ අස්ථි පිට සැකිලි සහ පාෂාණ ජීර්ණය වෙලා ලැබෙන ඒ පාෂාණ ආග්නේය පාෂාණ පහත් ප්‍රදේශ වල තැන්පත් වීමෙන් අවසාද පාෂාණ හැදෙනවා. ඔය දෙකම මම කිව්වා වගේ පොළව ඇතුළට කිඳා බහැලා පොළව ඇතුළට ගිහිල්ලා නැවත අධික උෂ්ණත්වයට හපීගෙන ලක් වීමෙන් තමයි විපරිත පාෂාණ හටගන්නේ. දැන් ඔයාලට අවබෝධයක් ඇති මේ පාෂාණ වර්ග තුන ගැන. මාතෘකාව ඔයගොල්ලෝ ලියාගත්තා නේද පුතේ? පාෂාණ වර්ගීකරණය කියලා ලියලා පෘථිවියේ පාෂාණ ස්වභාවිකව නිර්මාණය වී ඇති අතර ඒවා ඒ ඇති ආකාර අනුව ඒවා වර්ග තුනකට බෙදා ඇත. එක ආග්නේය පාෂාණ, දෙක විපරිත අවසාද පාෂාණ, තුන විපරිත පාෂාණ. දැන් නැවත අනුමාත්‍රිකාවක් ලියන්න එක කියලා දාලා මොකද්ද? ආග්නේය පාෂාණ කියලා ලියන්න. ආග්නේය පාෂාණ. ආග්නේය පාෂාණ. තමයි ආග්නේය පාෂාණ කියන්නේ මොකද්ද මම ඔයාලට කිව්වා. චුට්ටක් මේ පිටුර දිහා බලන්න ඉතින් ගිනි කන්දක් පුපුරනවා. පේනවද? නේද? ගිනි කන්දක් කියලා කියන්නේ පොළවේ ඇතුලේ තියෙන ලාවා හෙවත් මැග්මා මතු පිටට එනවා ළමයි. මේ බලන්නකෝ මේ ගිනි කන්දක් කියන්නේ අර ඔයගොල්ලෝ මේ කඳු වල ගිනි තිබ්බට පස්සේ ඇති වෙනව නෙමෙයි. ඕගොල්ලෝ හිතන්නකෝ මේ කොහේ හරි මේ දවස්වල සමහරක් අය හේන් වගා කරන මේ පෞද්ගලික දවස්වල මේ කඳු වල ගිනි තිබ්බනේ. ඒක ගිනි කන්දක් එහෙම නෙමෙයි ඈ. දැන් මේ පිටුර තියෙන විදිහට ඒ වගේ පේන්නේ. නමුත් මේ තියෙන්නේ පොළවේ ඇතුලේ තියෙන ලාවා හෙවත් මැග්මා මතු පිටට එන අවස්ථාව. ඕක වෙන මේ ඒවා ඊට පස්සේ ළමයි ඇවිල්ලා ද්‍රව බවට පත් වෙලා ඒවා ඝන වුණාම පාෂාණ බවට පත් වුණාම තමයි මේ තියෙන්නේ. පේනවද? ඒවා අර බැහැගෙන එනකොට ඒවා ඝන වෙලා. තියෙන ළමයි මේ බැසෝල්ට් කන්දක් තියෙනවා මේ බලන්නකෝ. මේ තමයි ගිනි කන්දක් පුපුරලා එක සැරේම ඝන වීමෙන් ඇතිවෙච්ච විශාල කන්දක්. තේරෙනවද? මේක ගිනි කන්දක් ඝන වීමෙන් තමයි මේක හැදිලා තියෙන්නේ. අපි කියනවා මේකට ළමයි බැසෝල්ට් කියලා නේද? right. අපි නම් සටහන පොඩ්ඩක් කියවන්න යමු. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. පෘථිවියේ කිලෝමීටර් 30ක් පමණ ගැඹුරෙහි සෙල්සියස් අංශක 5000ට වඩා වැඩි උෂ්ණත්වයක් පවතින අතර ඒ ද්‍රව පාෂාණ මැග්මා නම් වේ. නැත්නම් ලෝධිය කියලා කියන සමානක්. ගිනි කඳු පිපිරීමේදී පිටතට ගලා යන මැග්මා හෙවත් ලාවා සිසිල් වීමෙන් ආග්නේය පාෂාණ හටගන්න. උදාහරණ ලියන්න ලියලා තියෙනේද? ලියන්න උදාහරණ මොනවද? උදාහරණ ලියන්න ග්‍රැනයිට් සහ බැසෝල්ට්. ග්‍රැනයිට් සහ බැසෝල්ට්. ග්‍රැනයිට් නැත්නම් බැසෝල්ට්.
ග්‍රැනයිට් කියන එකයි බැසෝල්ට් කියන එක. හරි සර්. ඔව්. කියන්න පුතා. ලියලා ඉවරයි සර්. ආ. ගිනි කතු තියෙන කොයි වගේ රටවලද? ගිනි කඳු ජපානයේ තියෙනවා. ඒ කියන්නේ අර මේ පෘථුවියේ පැලුම් තියෙනවානේ. මහද්වීප අතරින් පෘථුවි පැලුම් තියෙනවා. ඔයගොල්ලන්ගේ ඉදිරියට තමයි අපි සිතියමක් එහෙම දාලා ඉගෙන ගන්නවා. ඒ සිතියමේදී ඒ පැලුමට අහු වෙන රටවල් ගණනාවක් තියෙනවා. මේ පැලුම අහු වෙන රටවල් තමයි මේක තියෙන්නේ. ඉන්දියාව ආශ්‍රිතත් තියෙනවා. තේරෙනවනේ? ඒක මේ ගිනි කතු සර් ගිනි කතු පිපිරෙන්න එක එක කාල වකවානු තියෙනවද නැත්නම් එකපාරට පිපිරලා යනවද? සාමාන්‍ය ගිනි කන්ද සක්‍රිය වෙන අවුරුද්දේ කාලයක් වෙනවා. දැන් අපිට මෙහෙට වැස්ස එන්නේ දෙසැම්බර් මාසයේ කිට්ටු කළානේ. ඒ වගේ නිශ්චිත කාලයක් තියෙනවා. ඒ කාලෙක තමයි මේ වගේ අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. තේරෙනවනේ? ඒ කාලේ හරි සර්. සාමාන්‍ය අපිට වැස්ස එනවා වගේම තමයි. නේද? ඔව්. සර් කියන මාව ඇහෙන්නේ නැහැ සර්. ඇනෝනේ? මම මේ පුතා මේ මියුට් කරනවා ඒක මම මේ මට කෝල් එකක් ආවා ඒකයි රයිට්. ආ සර්. හරි. දැන් අපි එහෙනම් එක්තර සටහන අපි ලියලා ඉවරයිනේ. අපි යමු ඊළඟ පිටුවට. මේ පිටුව අවසානයි පුතා. අපි විතර කතා කරේ ආග්නේය පාෂාණ ගැන. එන්න ඔයගොල්ලෝ දෙවෙනි මාතෘකාවට එහා පැත්තේ ඊළඟ පිටුවේ අවසාද්ද පාෂාණ ගැන ඉගෙන ගන්න. රයිට්. ලියන මාතෘකාව අවසාදිත පාෂාණ. අවසාද්ද පාෂාණ. අවසාද්ද පාෂාණ. හරි සර්. ඉතින් බෝඩ් එකේ අවසාද්ද පාෂාණ කියන්නේ මොකක්ද කියලා. නේද? මේ තියෙන්නේ අවසාද්ද පාෂාණ කියන්නේ මේ සත්තුන්ගේ පිටසැකිලි වගේ දේවල් එකතු වෙලා හැදෙන්නත් පුළුවන්. නැත්නම් මේ පාෂාණ ජීර්ණ වීමෙන් ආග්නේය පාෂාණ කුඩා කැබලට කැරීමෙන් ඒවා එකතු වෙලා හැදෙන්නත් පුළුවන්. නේද? right. අපි පොඩ්ඩක් විතර මා පැහැදිලි කරගත්ත නිසා සටහන ඉක්මනින් කියවන යම් පුතේ. කියවන්න බලන්න. ඔයගොල්ලෝ මයික් ඔෆ් කරලා ගෙදර ඉඳන් සද්දෙන් කියව ගන්න. ඉතින් කවුරු කෑ ගහන්නේ නැහැ. බලින්නේ නැහැ. හයියෙන් කියවයි කියලා නේද? කියවන්න. අවුව වැස්ස සුළං ආදී බාහිර සාධකවල බලපෑම නිසා පොළොව මතු පිට ඇති පාෂාණ වලින් කැබලි කැඩී ඉවත් වේ. එනම් පාෂාණ ජීර්ණය වේ. කැඩී ගිය පාෂාණ කැබලි ජලය හා සුළඟ වැනි සාධක මගින් වෙනත් තැන් වලට ගසාගෙන ගොස් ඒවා භූමිය හෝ ජලාශ සාගර පතුලේ තට්ටු වශයෙන් තැන්පත් වී සෑදෙන පාෂාණ අවසාද්ද පාෂාණ නම් වේ. මොකක්ද එතන හිස්තැනට එන්නේ? තට්ටු වශයෙන් තැන්පත් වී සෑදෙන පාෂාණ අවසාද්ද පාෂාණ නම් වේ. පැහැදිලිද? ඊට පස්සේ අපිට ළඟ උදාහරණ ලියන්න තියෙනවා. මම උදාහරණ කියන ගමන් ඩිස්ප්ලේ කරන්නම් චුට්ටක් බලා ගන්න. අපිට මෙන්න මේ උදාහරණ තමයි තියෙන්නේ. මොනවද උදාහරණ කියන්නේ? මඩගල් දෙක වටපිඩු පාෂාණ තුන වැලිගල් ගල් වැලි නෙවෙයි වැලිගල් ඈ නිම්මාන බඩගිනි නේද වැලිගල් හතර හුණුගල්
නිම්මාන්ට දෙකක්වත් බොන්න බැරි වෙලා. Give me. I phone එක ඕන්න. සර් මේ මල්ලි කරදර. ටොක්ක කියලා එලවන්න. මල්ලිට මං ගුටි දෙනවා කියන්න ආවා. කවුද මේ සිතුලි? කැමි කොන් කරන්නකෝ. දැකලා නෑ මම. සිතුලි. हाई स्कूल नहीं है निकुता सुतुली ඔව් සර්. हाँ हाँ हरे हाँ देखला बहुत तो तीनों होगी फिर हरे බලමු අපි දැන් ගිත්මිත් හයි ස්කූල් නේද ගිත්මි කොහෙද ඉස්කෝලේ ඔව් සර් මගේ යාළුවා. ඔයාගේ යාළුවාද ඔව් සර්. වල සිට් කරේ එහෙනම් කැම්මේ කොන් කරගෙන ඉඳලා යාළුවා කොට කාලේ ඉඳක් නේද හරි හරි එහෙනම් අපි යමු ඊළඟට පුරවගත්තනේ පුතා එතන සටහන හැමෝම පුරවගත්තනේ රයිට් එතනින් පහළ තියෙන කොටස කියවන්න පුතේ බෙල්ලන් වැනි මුහුදු ජීවීන්ගේ සැකිලි සාගර පතුලේ තැන්පත් ඒවා අධික පීඩනයකට භාජනී වී සෑදෙන කුණුගල් අවසාද්ද පාෂාණයකි. රයිට්. උතන මම ළමයි පාෂාණ පින්තූර දෙකක් දාලා තිනවා. ඔයාලන්ට තව ටිකක් මම වෙනම් මේකෙන් පෙන්නන්නම් වර්ණවත් පාෂාණ කැබැල්ල. රයිට්. ඔයාලට පේනවා වැලිගල් කියන එක මේ දිනවා පේනවද ඔයාලන්ට? වැලිගල් කියන පාෂාණි ලස්සනයි නේද ළමයි? වැලිගල් කියන පාෂාණි. දැන් මෙතන හුණුගල් කියන පාෂාණි. හුණුගල් right හුණුගලක මේ අර සත්තුන්ගේ අස්තිමේ කොටස් එම තියෙන බව තමයි මෙතෙන් තර පෙන්නලා තියෙන්නේ හරි right අපි යමු ඊළඟ මාතෘකාවට මොකක්ද ඊළඟ මාතෘකාව විපරිත පාෂාණ තුන්වෙනි පාෂාණ වර්ගයේ විපරිත පාෂාණ ඊළඟ මාතෘකාව විපරිත පාෂාණ පුතා ඔයගොල්ලෝ මේ බැංක් එකට සල්ලි දාපු අයට ටියුට්ස් එහෙම ලැබුණ නැත්නම් මට WhatsApp එකෙන් ඉල්ල ගන්න මැසේජ් එකක් දාන්න මම අතට මේ ටියුට් එක දානවා ඔයගලන්ට මේ පෝස්ට් එකට තැපෑලෙන් හරි හම්බ වෙන්න. නිසා බැංක් හරහා මට මුදල් ගෙවපු අය ඉන්නවා. ඒගොල්ලන්ට WhatsApp එකට හෝ තැපෑලෙන් හෝ මම ඔයගලන්ට ටියුට්ස් එවනවා. සාමාන්‍යයෙන් පුතා මේ තැපෑලෙන් එවන්න මම උත්සාහ කරනවා මේ හදිසි කෙටි කාලයක් තුළ ඔයගොල්ලෝ මුදල් ගෙවීම වගේ දේවල් කරොත් පාඩම කරන්න මම WhatsApp එකෙන් හරි දානවා නැත්නම් පාඩම වලට පාඩු වෙන නිසා. හොඳද? right. අදිසියවත් මේ data එකලා හරි කට් වුණොත් එහෙම වීඩියෝ එකක් මේ රෙකෝඩින් එකක් යනවා මේකේ. ඒ ඔයගොල්ලෝ වීඩියෝ රෙකෝඩ් එක හරි නැවත බලලා පාඩම සම්පූර්ණ කරගන්න. හොඳද? right. ඔයගොල්ලෝ දැන් මේ ගණනුව තේරුම් නැත්නම් නැවත පොලට එකෙන් බලන්න පුළුවන්. අපි යමු ඊළඟ මාතෘකාව තමයි මම කියුවේ ඔයගොල්ලන්ට විපරිත පාෂාණ. right. විපරිත පාෂාණ. කියවනේ යමු. භූමිකම්පා භූචලන හා වෙනත් හේතුන් නිසා ආග්නේය පාෂාණ හෝ අවසාත්ත පාෂාණ පොළොව තුළට ගමන් කිරීමෙන් අධික උෂ්ණත්වයට හා පීඩනයට ලක්ව විපර්යාස වලට භාජනය වීමෙන් විපරිත පාෂාණ හට ගන්නවා. right මොකද්ද ඉස්තරට එන්නේ? අවසාත්ත පාෂාණ පොළොව තුළට ගමන් කිරීමෙන් අධික උෂ්ණත්වයට හා පීඩනයට ලක්ව විපර්යාස වලට භාජනය වීමෙන් විපරිත පාෂාණ right ඊළඟ උදාහරණ අපි ඊළඟට ලියන්න තියෙනවා විපරිත පාෂාණ සඳහා උදාහරණ එක හුණුගල් විපරිත වීමෙන් කිරිගරුඬ සෑදේ කිරිගරුඬ විපරිත වීමෙන් කිරිගරුඬ සෑදේ right ඉන්න මම ඩිස්ප්ලේ කරන්න මේ තියෙන කිරිගරුඬ කියලා කිරිගරුඬ සෑදේ කිරිගරුඬ සෑදේ දෙක ග්‍රැනයිට් විපරිත වීමෙන් නයිස් ගල් නයිස් පාෂාණ සෑදේ තුන අවසාත්ත පාෂාණ විපරිත වීමෙන් ෂීට් කියන්නේ බෙඩ් ෂීට් එහෙම නෙවෙයි ෂීට් සෑදේ
පැහැදිලි? right sheets ඇඳි අර ඔයගොල්ලෝගේ වහලට වහන sheet එහෙම නෙමෙයි ඈ ළමයි දැන් පාෂාණ පිළිබඳව අපිට උනන්දුවක් නැතුණාද දැන් මේවා ඉගෙන ගන්න අපේ පැරණන් බොහොම උනන්දුලා තියෙන ළමයි පාෂාණ පිළිබඳව හොඳට ඉගෙන ගන්න. එතකොට මේ පාෂාණ පිළිබඳව කොච්චර හොඳට අපේ පැරණන් ඉගෙන ගත්තද කිව්වොත් අපොලෝ අභ්‍යවකාශ මේ චාරිකාවල ගිහිල්ලා එහෙ චන්ද්‍රයාගේ ළමයි තිබුණු පාෂාණ කැබලි ලංකාව කියන්නේ මේ පෘථිවියට ගෙනාවට පස්සේ ඒ පාෂාණ පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් බහරව හිටියේ අපේ ලංකාවේ මහාචාර්යවරයෙක්. ලංකාවේ හිටපු විද්‍යාඥයෙක්. ඒ තමයි සිරිල් පොන්නම් පෙරුම මහතා. හවුද? සිරිල් පොන්නම් පෙරුම. එයා තමයි ඔයගොල්ලෝගේ රූප සටහනේ දාලා තියෙන ළමයි ටියුට් එකේ කන්නඩ දෙකක් දාලා ඉන්නේ. ඒ තමයි සිරිල් පොන්නම් පෙරුම. ඒතර බලන්න මේ හඳ මතක හඳේ තිබිච්ච පාෂාණ පෘථිවියට ගෙනාවට පස්සේ මේ අපේ ලෝකේ කොච්චරනම් විද්‍යාඥයෝ ඉන්නවද? නමුත් මේ පාෂාණය පරීක්ෂා කිරීමට ඒ සම්බන්ධයෙන් හිටපු විද්‍යාඥයෝ කණ්ඩායමක හිටපු ප්‍රධානම විද්‍යාඥයා තමයි ලංකාවෙන් එහි ඇමරිකාවට ගියපු ඒ අපොලෝ ආයතනය තමයි මේක කරේ පුතා. දැන් NASA ආයතනෙන් දැන් කරන්නේ. සිරිල් පොන්නම් පෙරුම තමයි මේ පාෂාණ පිළිබඳව පරීක්ෂණ කරේ. පැහැදිලිද? බලන්න කොච්චර දුරට අපේ ශ්‍රී ලාංකිකයන් කොච්චර දුරට ගිහින් තියෙනවද නේද? පැහැදිලි දැන් දැනටත් ළමයි මේ නැනෝ තාක්ෂණය සම්බන්ධයෙන් ඉන්න නැනෝදී දැන් ගොඩක් මේ දැන් දිනු තාක්ෂණය නැනෝ තාක්ෂණය අලුත්ම තාක්ෂණය. ඒ තාක්ෂණය සම්බන්ධයෙන් ඉන්න ප්‍රධානියත් අපේ ලංකාවේ මහාචාර්යවරයෙක් තමයි ඉන්නේ ජයලත් කියලා මහාචාර්යවරයෙක්. එයාගේ ගම තියෙන්නේ බණ්ඩාරුල ප්‍රදේශයේ. බණ්ඩාරුල පැත්තේ තියෙන්නේ. එයාගේ නෝනා වැඩ කරන්නේ බණ්ඩාරුල ධර්මපාල ඉස්කෝලේ. එතකොට බලන්න එයාත් මහාචාර්යවරයෙක්. එයා මේ NASA ආයතනයේ සම්බන්ධලා ඉන්නේ. නැනෝ තාක්ෂණය සම්බන්ධයෙන් පවත්වන පරීක්ෂණවල ප්‍රධානියා බවට පත් වෙලා ඉන්නවා. ඒතරනේ බලන්න අපිට විද්‍යාඥ වෙන්න පුළුවන් වුණාට අවශ්‍යතාවය තියෙනවා නම් හැබැයි හොඳට මුල හදා ගන්න ඕනේ. හොඳ ෆවුන්ඩේෂන් එකක් වැටුනොත් නේද? හොඳ මේ අතිවාරමක් තිබුණොත් ගොඩනැගිල්ල ශක්තිමත් වගේ තමයි. හොඳට මුලදී ඉගෙන ගන්න හොඳ ගුරුවරයෙක් හමුවොත් ඉතින් එහාට යන්න අපහසු නෑ ළම හොඳ ගමනක් තුලට යන්න. තේරෙන්නේ නැහැ. ගොඩක් අයගේ ඔය අධ්‍යාපනයේ අඩාල වෙන්න එක හේතුවක් තමයි සාධක එක සාධක බලපානවා. සමහරවිට ළමයාගේ උනන්දුව මදිනා. ඒ සාධකේ බලපානවා ඉහළට ඉදිරියට යන්න. ඊට පස්සේ තෝරාගත් ගුරුවරයා දුර්වලයි නම් ඒකත් බලපානවා ළමයාගේ විෂයන් දුර්වල වෙන නිසා නේද? රයිට්? ඒ නිසා තව බාහිර සාධක තියෙනවා. ගෙදර පරිසරය සකස් වෙන්න ඕනේ නේද? මේ හැම එකක්ම එකතු වුණාම තමයි ඔයගොල්ලන්ට හොඳ ප්‍රතිඵලයක් දා ගන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. තේරෙනවද? ඔයගොල්ලන්ට උනන්දුව තියෙනවා ළමයි ඔය ඔක්කොම බොහෝ සාධක මැඩපොත්තකට ගමන් කරන්න පුළුවන් ඉස්සරහට. රයිට්. අපි යමු ඊළඟ කොටසට. විප්‍රත පාෂාණ ගැන අපි අවසාන අපි ඉන්නේ දැන් 3 වන පිටුවේ. රයිට්? 3 වන පිටුවේ ඉන්නේ. ඔයාලා මොනවා හරි ගැටලු සහගතයක් තියෙනවද පුතා? තේරෙන්නේ නැත්නම්? හරිම තියෙනවා නම් කියන්න ඕනේ. ඒතර තේරුන්නේ නැහැ. ඒක නැවත පැහැදිලි කරන්න කියලා. පාෂාණ ජීර්ණයේ මාතෘකාව. දැන් පාෂාණ ජීර්ණය. පාෂාණ කියන්නේ මොකක්ද? පාෂාණ සහ ಖನಿජ අතර වෙනස්කම් මොනවද? නේද? ඊළඟට බැලුවා පාෂාණ වර්ගීකරණය පිළිබඳව ආග්නේය අවසාද විපරිත කියලා. දැන් කතා කරන්න යනවා පාෂාණ ජීර්ණය ගැන. ඔයාලා ආහාර ජීර්ණය ගැන දන්නවනේ. ඒක නම් හොඳට දන්නවා නේද? ඔව් ප්‍රේමනාපෙම කරන වැඩේ තමයි ඒක. නේ? ඔව් දැන් මේ වගේ වෙලාවට නේද? මේ ක්ලාස් එක ඉවර වෙන වෙලාවට ගෙදර නිකන් පිංගන් සද්දේම ඇහෙන්න පටන් ගත්තම ඕගොල්ලන්ගේ හිතේ මල් පිපෙනවා නේද? නේද? අම්මා රයිස් එක හදන දවස් තමයි ඔයගොල්ලන්ට වැඩිපුරම හිතේ මල් පිපෙන්නේ නේද? නේ? එදාට කට්ටිය පිංගන් අම්මා හොදන්න ඕනේ. කට්ටිය හොදලා ලැහැත් වෙලා ඉන්නේ. නේද? විශේෂ මොන හරි ව්‍යංජනයක් සකස් කරනකොට ලුණු බලන්න නම් කට්ටිය ඉන්නවා පොලි මල් ගහගෙන. නේද? පොලිම ඉස්සරහා තමයි සමහරට තාත්තා ඉන්නේ. නේද? ඉස්සරහටම වෙලා ඉන්නවා. ඔයගොල්ලෝ ඉතින් පොලිම ඉන්නවා ඊට පස්සේ දැන් එක එක පෙත්ත කාලා බලනවා ලුණු තත්ත්වේ නේද? රයිට්. ඉතින් අම්මා හැන්දත් අල්ලගෙන ඉන්නට අත්තියට බලන් ඉන්නවා. මේ සූප වේදිනියෝ ටික යනකම් මේ ලුණු බලන. ඒ වුණාට පස්සේ අම්මා තව හොද්දක් ආයි හදනවා ඉතින් නේද? තව එකක් හදන්න ඕන නැත්නම් ඉතින් අර ඉවරයිනේ. කට්ටිය ලුණු බලලම නේද? හරි. සමන් එකක් කඩන සද්ද ඇහෙන්න බෑ සමහරක් අයට දුවනවා. සමන් ටින් එක වටේ හිටගෙන ඉන්න එක. නේද? ඔව්. පොල් ගන්න වෙලාවට ඇහුනොත් ඉවරයි. පාඩම් කරන එකත් අතහැරලා දුවගෙන ඉන්න සමහරක් අය. නේද?
right ඒවා ඉතින් ප්‍රසිද්ධිය කියන්නේ හොඳ නැති ඒවා මොනා කරන්නද ඉතින් නේද හරි දැන් බලන්නකෝ පාෂාණ ජීර්ණය දැන් පාෂාණ ජීර්ණය කියන්නේ පාෂාණ කුඩා කැබලි වලට කැඩෙනවට පාෂාණ කුඩා කැබලි වලට කැඩෙනවට අපි කියන්නේ මොකද්ද පාෂාණ ජීර්ණය කියලා මේ පාෂාණ මම දැන් ඔයාලට පැහැදිලි කරන්න ඉස්සෙල්ලා අර තඩි කළු ගල නේද අලුම කළු ගල වැස්ස නිසා සූර්ය තාපය නිසා සමහරට සත්තු නිසා දැන් ගෙදර වරුකඩෙක් ඉන්නවනම් බල්ලෙක් ඉන්නවනම් උගේ වැඩේ හිටපුවා එහාට ගිහිල්ලා බ්‍රේක් පාරක් ගන්නවා මෙහාට දුන්නාල බ්‍රේක් පාරක් ගන්නවා එක කරන හොපාරනවා නේද අන්න පාසාන් ජීර්ණයට ඔයගොල්ලෝගේ බල්ලා පොඩි සපෝට් එකක් දෙනවා නේද ඒ වගේ සමහර සත්තු ඉන්නවා මේ ඒගොල්ලෝගේ කුර වලින් මේවා අහුරනවා ඒ නිසා මේ කළු ගල කුඩා කැබලි වලට කැඩෙනවා සමහරට ගහක් පැලවුනොත් පුතා ඒ ගහේ මුල් මේවා අතරින් ගිහිල්ලා මේ පාෂාණ අතරින් ගිහිල්ලා ඒවා කුඩා කැබලි වලට කැඩෙනවා සමහරට මේ වගේ පොඩි ගුලක් වගේ එකක් තියෙනවා මේ ගලේ මෙතන ජලය රැඳිලා සීත ප්‍රදේශවල මේ ජලය අයිස් බවට පත් වෙනකොට මේ ගල මෙතනින් කැඩලා යනවා එහෙමත් කුඩා කැබලි වලට කඩනවා සාමාන්‍ය කුළු ගෙඩියකින් ගහන්න ඕනේ බෝර දාන්න ඕනේ ගල් කුඩා කැබලි වලට කැඩෙනවා මේක තමයි පාෂාණ ජීර්ණය දැන් ඔය දකින්න සාමාන්‍යයෙන් ඔය ගමන් බිමන් යනකොට විශාල කඳු තියෙනවනේ ඔය කඳු කලින් තනිකරම කළු ගලක් ඒක තමයි පස්සේ කුඩා කැබලි වලට කැඩිලා පාෂාණ බවට පත් වෙලා පහත් ප්‍රදේශ වලට ගසාගෙන ආවිල්ලා මේ පස නිර්මාණ වෙලා තියෙනවා තේරෙනවද දැන් මේකේ තාමත් අර පොළවේ ඇතුලින් ආපු ලාවා මැග්මා ඝන වෙච්ච කළු ගල් එහෙම තියෙනවා ඒවත් තවත් චුට්ටි කැලි වලට කැඩි පාෂාණ හැදෙමින් පවතිනවා හැබැයි මේවා යම් දවසක නැවත පොළවේ ඇතුලට යන්න පුළුවන් අපි කියන්නේ එකට විපරිත පාෂාණ බවට පත් වෙනවා පොළවේ ඇතුලට ගිහිල්ලා අපෝ ඔය උඩට ආවොත් අපි කියන්නේ එකට විපරිත පාෂාණ කියලා පැහැදිලිද දැන් මේ අපි ඉන්නේ මොන කොටසේද පාෂාණ ජීර්ණය ගැන මම කතා කරේ ආහාර ජීර්ණය ගැන පොඩ්ඩක් මාතෘකාව ගැන කතා කරාට මේකේ අභ්‍යන්තර විද්‍යාත්මක කරුණු ගැන කතා කරේ නේ ආහාර ගන්න ආකාරය ගැන කිව්වේ දැන් පාෂාණ ජීර්ණය අපි බෙදනවා පුතා කොටස් තුනකට භෞතික ජීර්ණයයි රසායනික ජීර්ණයයි ජෛව සාධක මගින් සිදුවන ජීර්ණය කියලා මාතෘකාව ලියුවේ නැහැ නේද ඔයගොල්ලෝ ලියන්නකෝ විතර මාතෘකාව පාෂාණ ජීර්ණය පාෂාණ ජීර්ණය ඉවද මාතෘකාව පාෂාණ ජීර්ණය right ඊයත්තේ සටහන් තියෙනවා කියවන යමු පෘථිවියේ ඇති මෞපාෂාණ විවිධ සාධක හේතුවෙන් කැබලි වලට විස්තරට කැබලි වලට පත්වීමේ ක්‍රියාවලිය පාෂාණ ජීර්ණය නම් වේ පාෂාණ ජීර්ණය ආකාර තුනකට සිදුවේ මොනවද කොටස් තුන බලාගෙන ලියන්න එක භෞතික ජීර්ණය දෙක රසායනික ජීර්ණය right තුන භෞතික ජීර්ණය රසායනික ජීර්ණය තුන ජෛව සාධක මගින් සිදුවන ජීර්ණය සර් භෞතික ජීර්ණ වලට යාන්ත්‍රික ජීවන කියලාත් කියනවාද? භෞතික ජීර්ණය කොහොමද? යාන්ත්‍රික ජීර්ණය කියන්නේ දැන් විශේෂයෙන් යන්ත්‍ර මගින් එහෙම සිදුවෙනකොට තමයි ගොඩක් දුරට යාන්ත්‍රික ජීර්ණය කියන්නේ. භෞතික කිව්වම දැන් ශක්තිය මගින් ආලෝක තාප ශක්තිය වගේ දේවල් සුලගේ තියෙන චාලක ශක්තිය වගේ දේවල් අනේ වයින් තමයි භෞතික කියන වචනේ දාන්නේ. යාන්ත්‍රික කිව්වහම මේ ගොඩක් දුරට අර යන්ත්‍රමය කියන්නේ අපි සීරීම් කරන ඒවා වගේ ඒවා ගන්න පුළුවන්. එහෙමත් කියනවා. යාන්ත්‍රික ජීර්ණය කියලා කිව්වත් ගැටලුවක් නැහැ. භෞතික ජීර්ණය ඊට වඩා ගොඩක් හොඳයි කියන ඒ වචනේ. හොඳයි. ඊළඟට මාතෘකාව අනුමාතෘකාව භෞතික ජීර්ණය. ඊළඟ අනුමාතෘකාව භෞතික ජීර්ණය. භෞතික ජීර්ණය කියන්නේ පුතා තාපය, සුළඟ, ගලා යන ජලය
වැනි භෞතික සාධක හේතුයෙන් පාෂාණ කුඩා කැබලිවලට කැඩෙනවා. දැන් ගලා යන ජලයේ ගොඩක් පැහැදිලි කරේ නෑ මම. සුළඟ කියන්නේ ළමයි අර වේගවත් සුළඟ. සමහර විට වැලිත් ගසාගෙන යනවනේ මේ සුළඟේ. සුළඟ එනකොට වැලිත් එනවා සමහර කලන්නේ. ඒ වැලි ඇවිල්ලා තව කළු ගල් වල එහෙම වදිනකොට ඒවා කුඩා කැබලිවලට කැඩෙනවා. ඊළඟට තාපය නිසා පාෂාණ කුඩා කැබලිවලට කැඩෙනවා. ඒ විතරක් නෙවෙයි ජලය ගලා යන ජලය ඔයගොල්ලෝ දන්නවා අර දියඇලි එහෙම කඩ හැලෙනකොට කඳු කරේ ඒ වතුර වේගෙන් වදිනව නේද ගල් වලට. ඒගොල්ලෝ දියඇල්ලක් ළඟට ගිහින් තියනවා බලන්න. ඒ දියඇලි ළඟ තියෙන ගල් මොනවා වෙලා තියෙන්නේ? රවුම් වෙලා තියෙනව නේද ළමයි? ඇයි ඒ? වතුර වැදිලා ඒ ගල් ගෙවිලා රවුම් වෙලා තියෙන්නේ. බෝල වෙලා නේ. ඒ නිසා ඔයගොල්ලෝ ඔය වල් වල එහෙම තියෙන ගල් බෝල ගල් තියෙන්නේ. ඒවා පෙරලි එනවා ගලා යන ජලයත් එක්ක හෝ ඒ වතුර වැදිලාම ඒක ගෙවිලා. නේද? සමහරට අර විවිධ නිර්මාණ වෙලා තියෙනවානේ. ඔයගොල්ලෝ සමහරකට ගිහිල්ලා ඇති ළමයි මේ ඔය එක තැන් වලට සමහරට ඔයගොල්ලෝ උඩු දියලම ගිහින් තියනවත් දන්නේ නැහැ. සමහර ඔය වල වලටම ගියාම ඒ ගල් වල වලවල් තියෙනවානේ. ඒ තමයි වතුර වැදිලාම කුඩා කැබලිවලට කැඩෙනවා. මට පුළුවන් වුණොත් මම ඔයාලට පෙන්නන්නම්. එහෙම වලවල් නිර්මාණය වෙච්ච තැන මම ගියපු තැනක ෆොටෝස් ඇති මේකේ රයිට්. මොකද තරම් පෙන්නන්නම් රයිට්. ඊළඟට බලන්න භෞතික ජීර්ණය ගැන අපි කියන්නේ යන්නේ භෞතික ජීර්ණය. සටහන් ලියා ගමනේ ලියන්නේ. භෞතික ජීර්ණය යනු තාපය සුළඟ ගලා යන ජලයේ වැනි භෞතික සාධක හේතුවෙන් පාෂාණ කුඩා කැබලි වලට පත් වීම. භෞතික ජීර්ණය යනු තාපය සුළඟ ගලා යන ජලය තාපය සුළඟ ඔව්නේ තාපය සුළඟ ඩිස්ප්ලේ නැද්ද පුතා? තියෙන සමහර බලන්න. තාපය සුළඟ ගලා යන ජලය. ඉවරද? ඔව් සර්. හරි සර්. හරි. අනික්වත් හොරේ හොර ලියන 15 ඒවා. ඔව්. මම ඔව් දන්නවා සර්. පන්ති හිටියත් ඔය වැඩේ කරන්නේ. මම මේ උගන්වනවා කට්ටිය දරුවල ගාලා ලියන. හරි. බලගන්න ඊට පස්සේ භෞතික ජීර්ණය ක්‍රම කීපයකට සිදුවේ. භෞතික ජීර්ණය ක්‍රම කීපයකට සිදුවේ. 1. දහවල් කාලෙදී සූර්ය රශ්මිය මගින් දහවල් කාලෙදී සූර්ය රශ්මිය මගින් පාෂාණ රත් වී වර්ෂාව පත්ත වීම නිසාද ඒවා ක්ෂණිකව සිසිල් වීම මගින් පාෂාණ කැබලි බවට පත් වේ. මොකද්ද ඉස්තනට එන්නේ? සිසිල් වීම මගින් පාෂාණ කැබලි බවට පත් වේ. සිසිල් වීම මගින් පාෂාණ කැබලි බවට පත් වේ. සිසිල් වීම මගින් පාෂාණ කැබලි බවට පත් වේ. පැහැදිලි? කවුද කනිෂ්ක මොකද ඔයගොල්ලෝ දැන් කරන්නේ? පාෂාණ මතින් ජලය ගලා යන විට පාෂාණ ගෙවි යයි. ගලා යන විට පාෂාණ ගෙවි යයි. ඒකත් ළමයි අපි කියනවා භෞතික ජීර්ණයක් යාන්ත්‍රික ජීර්ණය කියලා කියන්න පුළුවන් අර ඉස්සෙල්ලා කිව්වා වගේ. සුළඟ මගින් ගසාගෙන යන වැලි පාෂාණවල ගැටීම නිසාද පාෂාණ ගෙවි විතරයි තියෙන්නේ ගෙවි යයි. පාෂාණ ගෙවි යයි. පාෂාණවල ඇති කුහර තුල ජලය අයිස් බවට පත්වන නිසා විට එහි පරිමාව වැඩි වී පාෂාණ පුපුරා කැබලි බවට පත් වේ. පාෂාණ පුපුරා කැබලි බවට පත් වේ. පැහැදිලිද පුතේ? right ඊළඟ
හොඳයි. ඔන්න පාසාන ජීර්ණයේ අපි පළවෙනි මාතෘකාව අවසන් කරා. මොකද්ද පළවෙනි මාතෘකාව? භෞතික ජීර්ණය. ලියන්න පුතා දෙවෙනි මාතෘකාව රසායනික ජීර්ණය. රසායනික ජීර්ණය. රසායනික ජීර්ණය. රසායනික ජීර්ණය. මොකද රසායනික ජීර්ණය කියන්නේ? දැන් ඕගොල්ලෝ දන්නවද මැටි හැදෙන විදිය? මැටි හැදෙන විදිය? මැටි වලින් හදලා තියෙනව නම් දන්නවනේ. මොනවද මැටි වලින් හදලා තියෙන්නේ? ඕගොල්ලෝ පිගම් මැටි වලින් නේද හදලා තියෙන්නේ? පිගම් මැටි තියෙනවා. කෝප් මැටි වලින් නේද හදලා තියෙන්නේ? නේ? වලම් මූර්ති නිර්මාණය මැටි වලින්. සමහරක් ළමයිගේ මොළත් හදලා තියෙන්නේ මැටි වලින්. නේද? ඔව්. ඔයගොල්ලෝම කියනවා මේ මැටි මොලේ කියලා නේද? මැටි කියන වචනේ පාවිච්චි කරන්නේ මැටි මොලේ තියෙන අය. නේද? ඔව්. මැටි මොලේ තියෙන අයට මැටි කියන මැට්ටක් කියන වචන භාවිතා කරනවා. දැන් මැටි හැදලා තියෙන විදිහ දන්නේ නැහැ ඔයගොල්ලෝ. ඔය ෆෙල්ස්පාර් අපි කියවනේ කළු ගල් වල තියෙනවා කියලා khනිජ වර්ග තුනක්. මොනවද? මයිකා, මයි පෙට්‍රල් නේ. මයිකා අය මොනවද? තිරුවානා, ෆෙල්ස්පාර්. මතකද තුන? khනිජ වර්ග තුනයි කළු ගලක. ග්‍රැනයිට් පාෂාණ කියන්නේ අපි ඒකට. ග්‍රැනයිට් පාෂාණ කළු ගල. මයිකා, ෆෙල්ස්පාර්, තිරුවානා. මේවයින් ෆෙල්ස්පාර් කියන khනිජය ජලය සමග ප්‍රතික්‍රියා කිරීමෙන් තමයි මැටි හැදෙන්නේ. පැහැදිලි නේද? දැන් සමහරක් අය දැන් ලිඳක් සුද්ධ කරනවානේ. ඒ ලිඳේ ඔන්න එක අවුරුද්දක ලිඳ ඉහලා ඇතුළේ තියෙන මැටි ටික අරන් අයින් කරාම ඊළඟ අවුරුද්දෙත් ළමයි නැවත මාස කිහිපයකින් හරි නැවත ලිඳ සුද්ධ කරනකොට වතුර කියලා නැවත මැටි ටිකක් හැදිලා. නේද? ඒතර අල්ලපු ගෙදර මිනිස්සුන්ට බයිනවා උඹ ඇවිල්ලා මෙහෙට මැටි දැම්ම නේද කියලා. එහෙම කෑ ගහන්නේ අල්ලපු ගෙදර මිනිස්සයාට එයාගේ මොලේ හැදලා තියෙන මැටි වලින් නිසා. නේද? එහෙම කෑ ගන්න ඕනේ හේතුව මැටි හැදෙනවා ළමයි. හැදෙන්නේ කොහොමද? ඒ ලිඳ ඇතුලේ කළු ගලක් තියෙනවා. ඒ කළු ගල ජලය සමග ප්‍රතික්‍රියා කරලා මැටි හැදෙනවා. දැන් පැහැදිලි නේද? right. ඒතර අපේ ළමයි එහෙම අල්ලපු ගෙදර කෙනෙක් එක්ක රණ්ඩු වෙන්න යන ගන්නේ. මොකද ඒගොල්ලන්ගේ හැදලා තියෙන මොලේ මැට්ටෙන්න ඕන නිසා. හොඳයි. අපි යමු ඒ ගැන කතා කරන්න. රසායනික ජීර්ණය ගැන ලියා ගන්න. ජලය අම්ල හා ඔක්සිජන් වැනි සාධක සමග පාෂාණ ප්‍රතික්‍රියා කිරීමෙන් වෙනත් ද්‍රව්‍ය බවට පත්වීම රසායනික ජීර්ණය නම් වේ. ළමයි ඩයොක්සයිඩ් කියලා විතරක් තියෙනවද වචනයක්? ඩයොක්සයිඩ් කියලා වචනයක් තියෙනව නේද? ඊතර ඉස්සරහින් ලියන්න කාබන් කියලා. කාබන් ඩයොක්සයිඩ්. ආක්වාදද ලියන්න. කාබන් ඩයොක්සයිඩ් වායුව. කමා. සල්ෆර් ඩයොක්සයිඩ් වායුව. සල්ෆර් ඩයොක්සයිඩ් වායුව. දිය වූ ආම්ලික වර්ෂා ජලය සමග ප්‍රතික්‍රියා කිරීමෙන් පාෂාණ ජීර්ණයට ලක් වේ. පාෂාණ ජීර්ණයට ලක් වේ. පාෂාණ ජීර්ණයට ලක් වේ. පැහැදිලිද? දෙක පාෂාණ ජලය සමග ප්‍රතික්‍රියා කිරීමෙන් මැටි සෑදේ. ජලය සමග ප්‍රතික්‍රියා කිරීමෙන් මැටි සෑදේ. අපි යනවා මේ පිටුවේ අවසාන මාතෘකාවට. මොකද්ද මාතෘකාව? ඔව්. සර් ඔව්. මේ අර පළවෙනි එකේ හිස්තැනෙන මොකද්ද ඒක හරියට ඇහුන්නේ බෝඩ් එකේ පේන්නේ නැද්ද? නැහැ. හරි සර්. ඔයාලට මේ ඇහෙන්නේ නැති ප්‍රශ්නින්ද තමයි මම මේක ඩිස්ප්ලේ කරන්න ඕන අපි. ඩිස්ප්ලේ කරාම ගැටලුවක් නැහැ. නේද? පේනවනේ එතකොට? හොඳයි. අපි ඊළඟ මාතෘකාවට යනවා ජෛව සාධක මගින් පාෂාණ ජීර්ණය. ජෛව සාධක කොම්බු දෙකයි ජයන්නේ. ජෛව සාධක. ඔය කොම්බු දෙකක් ඉස්සරහට එන නම් හරි හොඳයි ළමයි. වැදගත් නම්. නේද? කොම්බු දෙකක් ඉස්සරහට එන නම් තියෙනව නේද ළමයි? ජෛව ගෝලය, සෛලය කොම්බු දෙකක් ඉස්සරහට එනව නේද? වෛද්‍යවරයා කොම්බු දෙකක් ඉස්සරහට එනව නේද?
ඈ එනවා ඉස්සරහට. එතකොට ඒ සමහර සර්ලගේ නම් වලට ඉස්සරහට කොම්බු දෙයක් එනවා නේ. ඒතර ඒ සර්ලා හරි වැදගත් වගේ නේද? White is ඉතියි වාගේ. කට්ටි රිසියයි. ඒගොල්ලෝගේ නම් වල එක කොම්බුවක්වත් නෑ ඒකයි. හරි. ආනේ සයිරිසියා. දැන් බලන්නකො මේ දැන් ඔය බෑන්ඩ් එක යනකොට ඉස්කෝලේ බෑන්ඩ් එකක් තියෙනව නේද? ඉස්සරහින් කොම්බුව කියලා එකක් උස්සන් යනවද? බලන්න කොම්බුව අරන් යන්නේ වැදගත් ඉන්නේ. නේද? කොම්බු දෙකක් උස්සන් ගියා නම් ගොඩක් වැදගත්. නේද? හරි. අයි බලමු ඊළඟට රසායනික ජීර්ණය කතා කරා ජෛව සාධක මගින් සිදුවන ජීර්ණය ගැන කතා කරන්න යන්නේ. උත ජෛව සාධක මගින් ජීර්ණය කියන්නේ ජීවීන් භාවිතා කළ සිදුවන ජීර්ණය. මම ඔයාලට කොට කිව්වා ඔයාලන්ට බෝඩ් එකේ තුටක් යන්න මේ ශාකවල මුල් පාෂාණ ඇතුළට වර්ධනය වීමෙන් පාෂාණ කුඩා කැබලට කැඩෙනවා. අපි ඒකට කියනවා ඒක පාෂාණ ජීර්ණයක්. ඒක ජීවියෙක් මගින් සිදුවන ක්‍රියාවක් නිසා අපි කියනවා මේක ජෛව සාධකයක් නිසා සිදුවන ජීර්ණ ක්‍රියාවක්. පැහැදිලිලාට අයි ගන්න පුළුවන් අපිට සමහර ඔයගොල්ලෝ දැකලා ලොකු කළුගල් වල විතර වැස්ස වහිනකොට ඒකේ මත සුදු පාට ලප වගේ දකින්න පුළුවන්. ඒ තමයි සමහර මේ ඒ සුදු පාට කොළ පාට වගේ පැල්ලම් තියෙනවා. ඒ ලයිකන කියන්නේ ළමයි දිලිරයි ඇල්ගී කියන ජීවීන් දෙන්නේ හවුලේ ජීවත් වෙන අවස්ථාවක්. ඒවා අර පාෂාණේ එල්ලිලා ජීවත් වෙන පාෂාණ කුඩා කැබලි වලට කැඩෙනවා ජීර්ණයෙන් ලක් වෙනවා. ඊළඟට ළමයි ඒ ලයිකන මගින් නිකුත් වෙන සමහර ආම්ලික රසායනික ද්‍රව්‍ය පාෂාණ සමග ප්‍රතික්‍රියා කළා පාෂාණ රසායනික ජීර්ණයට ලක් වෙනවා. තේරෙනවද? ඒක ජීවියෙකු විසින් කරන නිසා අපි කියන්නේ ඒක ළමයි ජෛව සාධක මගින් පාෂාණ ජීර්ණය කියලා. සාමාන්‍ය මිනිසත් පොඩි සපෝට් එකක් දෙනවා ළමයි කළුගල් කඩනවනේ. කළුගල් කඩනකොට කුඩා කැබලිට කැඩීම නිසා පාෂාණ ජීර්ණයක් වෙනවා. ඒ වගේම සත්තු සමහරට අර අඟ උල් කරගන්න ගිහිල්ලා පාෂාණට අයින්නවා. අනිනකොට ළමයි පාෂාණ කුඩා කැබලිට කැඩෙනවා. නේද? කුර ගැටෙනකොට අශ්ව එහෙම යනකොට කුර ගැටෙනවා. ඒකෙමුත් පාෂාණ කුඩා කැබලිට කැඩෙනවා. ඒ වගේ සත්තුන්ගේ ආධාරමුත් පාෂාණ කුඩා කැබලිට කැඩෙනවා. මේවට අපි කියන්නේ ජෛව සාධක මගින් පාෂාණ ජීර්ණය කියලා. පැහැදිලි නේද? right. එහෙනම් අපි සටහන ලියා ගමු හැමෝම. ශාක හා සතුන්ගේ ක්‍රියා නිසා සිදුවන පාෂාණ ජීර්ණය ජෛව සාධක මගින් පාෂාණ ජීර්ණය නම් වේ. එක උදාහරණ විදියට පැහැදිලි කිරීමක්. පාෂාණයක ඇති කුහරයක් තුලට කුඩා ශාක මුල් ඉස්තරන මොකක්ද දෙන්නේ? කුඩා ශාක මුල් ඇතුළු වී ක්‍රමෙන් එම මුල් විශාල වී පාෂාණ පැලී යා හැකිය. පාෂාණ පැලිලා යනවා. පාෂාණ පැලී යා හැකිය. right. ඊළඟ ලියන්න. දෙක විශාල පාෂාණ මත සුදු පැහැති හා ලා කොළ පැහැති පැල්ලම් ලෙස ඔබ නිරීක්ෂණය කරන ලයිකන මගින් නිකුත් කරන අම්ල හා රසායනික ද්‍රව්‍යද පාෂාණ ජීර්ණයට හේතු වේ. පාෂාණ ජීර්ණයට හේතු වේ. පාෂාණ ජීර්ණයට හේතු වේ. පාෂාණ ජීර්ණයට හේතු වේ. මොකද ඉස්තරට ආවේ? විශාල පාෂාණ මත සුදු පැහැති. පාෂාණ මත සුදු පැහැති. පාෂාණ මත සුදු පැහැති. ඊළඟ සුදු පැහැති ලයිකන හැදෙනවා. මේවායේ නිකුත් කරන අම්ල නිසා ළමයි පාෂාණ ජීර්ණයට ලකුණු රසායන ජීර්ණයක් තමයි සිද්ධ වෙන්නේ. මිනිසා විසින් විවිධ ක්‍රම යොදාගෙන පාෂාණ කැබලි කිරීමද පාෂාණ ජීර්ණයට අයත් වේ. මිනිසා විසින් ඊළඟ සතුන්ගේ කුර ගැටීම අං ගැටීම ආදිය නිසා පාෂාණ ජීර්ණය වේ. හොඳයි. ඊළඟ මාතෘකාව ලියන්න උතන පේන ඔයගලන්ට පාෂාණ චක්‍රය කියලා. පාෂාණ චක්‍රය.
පාසාන චක්‍රය නෙවෙයි චක්‍රය. පාසාන චක්‍රය. ඉතින් නේද? පාසාන චක්‍රය. හරි. දැන් ඔන්න පාසාන චක්‍රය ගැන පින්තූරයක් තියෙනවා පුතා. පින්තූර දිහා බලා ගන්න මම මේකෙන් පැහැදිලි කරන්න. පාසාන චක්‍රීයව සංසරණය වෙන්නේ කොහොමද? මේ පින්තූරෙත් ඔයගොල්ලෝගේ දාලා තියෙන ළමයි කියුට් එකේ මෙච්චර ලස්සන නන්නේ පාට පින්තූර නෙවෙයි තියෙන්නේ නේද? ඔව් පාට නැතුණාට කවන්නේ බලා ගන්න. දැන් මෙහෙමයි වෙන්නේ. මට බලා ගන්න. මේ තියෙන්නේ විලීන පාෂාණ කියන්නේ ද්‍රව පාෂාණ. කහ පාටේ මගේ ඔයගොල්ලන්ට මේ මවුස් එක පේනවා ඉතින් අතක් වගේ එකක් දුවනවා පේනවද? පේනවද ඔයගොල්ලන්ට? එතනින් ඉඳලා පටන් ගමු අපි. පාෂාණ විලීන වීම කියන්නේ පාෂාණ ද්‍රව වෙනවා. ඒවලම උඩට එනවා මැග්මා කියලාත් අපි ඒවට කියනවා. මේ එක කියන්නේ ගිනි කඳු පිපිරීම වලින් මේවා ආග්නේය පාෂාණ විදියට කියන්නේ ලාවා විදියට ඇවිල්ලා ඒවා ඝන වෙලා ආග්නේය මතු පිට පාෂාණ හැදෙනවා. ඒවා මගට ඇවිල්ලා ළමයි මේ තියෙන්නේ මගට ඇවිල්ලා ඝන වෙලා මතු පිටට මෙන්න නැතුව ඝන වීමෙන් ඒත් පස ඇතුලේ විශාල කළු ගල් නිර්මාණය වෙනවා. ඒවත් ආග්නේය පාෂාණ අභ්‍යන්තර ආග්නේය පාෂාණ මේ තමයි මතු පිට ආග්නේය පාෂාණ. ඒවා වැස්ස නිසා සුලක නිසා කුඩා කැබලි වලට කැඩිලා ඊට පස්සේ ළමයි ගංගා ඔස්සේ ඒව ළමයි මුහුදට හෝ ජලාශ වලට එනවා. ඇවිල්ලා ඒවා අඩියේ තැම්පත් වුණාම හැදෙනවා මොනවද? අවසාද්ද පාෂාණ. මෙතන තියෙන අවසාද්ද පාෂාණ. ඒව ළමයි භූ චලන මගින් පොළොව පැලිලා තියෙන කොටස් වලින් හෝ භූ චලන මගින් නැවත පොළොවේ ඇතුළට කිඳා බහිනවා තුන්වෙනි පියවර. ඒකල හැදෙනවා ළමයි මෙන්න මේ විපරිත පාෂාණ බවට පත් වෙනවා. අධික උෂ්ණත්වයට හා පීඩනයක් වීමෙන්. ඊට පස්සේ ළමයි නැවත රත් වෙන නිසා අධික උෂ්ණත්වයක් නිසා නැවත ද්‍රව වෙලා නැවත ඒ ද්‍රව පාෂාණ මැග්මා විදිහට නැවත එන්නත් පුළුවන්. විපරිත වීමෙන් විපරිත පාෂාණ නැවත මතු පිට නිකම් එන්නත් පුළුවන්. නැත්නම් ඒවා ලාවා වලට එකතු වෙලා එන්නත් පුළුවන් මතු පිට. පැහැදිලි නේද ඔයගොල්ලන්ට? එහෙනම් අපි ලියාගමුද මේ පිළිබඳව සටහන? right. උඩ මාතෘකාවට එන්න පුතා. එවන්න ආග්නේය පාෂාණ, අවසාද්ද පාෂාණ හා විපරිත පාෂාණ එකක් අනෙකක් බවට පත් වෙමින් චක්‍රීකරණය වීම පාෂාණ චක්‍රය නම් වේ. මොකක්ද එනම් ඉස්සරට වෙන්නේ? චක්‍රීකරණය. හරිද? ඊළඟ පාෂාණ චක්‍රය පියවර මගින් මෙසේ දැක්විය හැකිය. 1. ගිනි කඳු වලින් පිටවන මැග්මා සිසිල් වී ආග්නේය පාෂාණ සෑදීම. ආග්නේය පාෂාණ සෑදීම. 2. ආග්නේය පාෂාණ ජීර්ණයට භාජනය වී පෘථුවියේ විවිධ ස්ථානවල තැන්පත් වී අවසාදිත පාෂාණ සෑදීම. අවසාද පාෂාණ සෑදීම. 3. අවසාද පාෂාණ භූකම්පන වැනි විපර්යාස හේතුවෙන් පොළව තුලට ගමන් කර විපරිත පාෂාණ බවට පත් වේ. පොළව ඇතුලට ගියාම කියන්නේ අවසාද පාෂාණ. භූමිකම්පාව කියන ඇතුලට ගියාම කියන්නේ විපරිත පාෂාණ. 4. විපරිත පාෂාණ හා අග්නේය පාෂාණ ද විවිධ විපර්යාස හේතුවෙන් පොළොව තුලට ගොස් අධික උෂ්ණත්වය නිසා ද්‍රව වී මැග්මා බවට පත් වෙන්න පුළුවන්. නේද? අර මම ඔයගලන්ට පෙන්නපු සටහන තමයි නැත්නම් ඔයගලන්ට චක්‍රය තමයි මේ පැහැදිලි කිරීමක් කරේ. දැන් මම ඔයගලන්ට පෙන්වුවේ මේ චක්‍රය නේද? මේ චක්‍රය තමයි අපි ඔය පැහැදිලි කිරීමක් කරේ. ඒ කියන්නේ මැග්මා ඇවිල්ලා ඒවා ගන්න වෙලා අග්නේය පාෂාණ ඒවා වර්ෂා ජලයේම කුඩා කැබලි වලට කැඩිලා ඒවා ජලයේ ගසාගෙන ගිහිල්ලා අවසාදනය වෙලා අවසාද පාෂාණ හැදිලා ඒවා ඊට පස්සේ නැවත භූ චලන මගින් පොළොවට ගිහිල්ලා විපරිත පාෂාණ හැදිලා නැවත ඒවා අධික උෂ්ණත්වයට ලක් වීමෙන් නැවත රත් වෙලා ද්‍රව වෙලා නැවත මැග්මා විදිහට ආපහු වෙන්නේ නේද? ඒක කියනවා පාෂාණ චක්‍රය. right. ඊළඟට අපි යන්නේ අවසාන පිටුවට දාද පාඩමේ ශක්ති ප්‍රභව කියන පාඩම ලබන සතියේ කතා කරන්නේ. මෙතනින් මේ පිටුව කරාට පස්සේ අපි මේ පාඩම අවසන් කරනවා. ගෙදර වැඩ මේ දවස් ටිකේම දැම්මේ නෑනේ. ඉස්කෝලේ පටන් අරගෙන සමහරක් අය ඉස්කෝලේ පොඩ්ඩක් වැඩ කොට ගියත් නිසා මම ටිකක් ගෙදර වැඩ දැම්මේ නැහැ. ඒ වුණාට අවසාන විභාගයේ ලකුණු තේන්න ඕන නිසා පාඩම් වල තියාගන්න පුතා. මට විවේකයක් ආපු සැනින් මම ඔයාලට ගෙදර වැඩ ටිකක් දාන්න. හරිනේ? right. එතකොට
අපි යමු අවසාන පිටුවට. අවසාන පිටුව. මාතෘකාව ලියන්න කණිජ හා පාෂාණවල තිරසාර භාවිතය. මාතෘකාව පාෂාණ හා කණිජවල තිරසාර භාවිතය. බලලා ලියන්න. පාෂාණ හා කණිජවල තිරසාර භාවිතය. තිරසර භාවිතය. මොකක්ද තිරසර භාවිතය කියන්නේ? අපි එදිනදා මේ පාෂාණ හා කණිජ ප්‍රයෝජන ගන්න අවස්ථා ගැන කතා කරන්න යනවා. අන්න සමහර කණිජ තියෙනවා හරිම මිලයි. ඒවා අපි ලංකාවේ ප්‍රයෝජන ගන්න නැතුව ඒවා අපි මුහුදු වෙරළේ තියෙනවා ළමයි. මේ මුහුදු වෙරළෙන් අරගෙන ඒවා පිරිපහදු කරලා, ඒ කියන්නේ ඒවා වෙන් කරලා සමහර ඒවා කාන්දම් වලට ආකර්ෂණය වෙනවා. ඒවා ඇදලා යනවා. නේද? සමහරව සල්ලඩ කරලා ආදි වශයෙන් විවිධ විදිහට ඒවා වෙන් කරලා පිටරට යවනවා. මේවායින් සමහර කණිජ වර්ග වලින් තමයි තීන්ත වර්ග හදනවා. සමහර ඒවායින් ඉලෙක්ට්‍රොනික උපාංග හදනවා. තේරෙන්නේ? ඉලෙක්ට්‍රොනික උපාංග සහ තීන්ත වර්ග නිර්මාණය කරනවා. රයිට්. ඒක හොරෙන් බල බල ලියනවා මම පැහැදිලි කරනවා නේද? ඩිස්ප්ලේ කරන්න හොඳ නැහැ. බලමු අපි කියමු. ශ්‍රී ලංකාවේ කණිජ වර්ග විශාල සංඛ්‍යාවක් ස්වභාවිකව හමු වේ. ශ්‍රී ලංකාවේදී කණිජ අපනයනය කිරීමෙන් රටට විශාල ආදායමක් ලැබේ. කෙසේ වුවද මෙම කණිජ එලෙසම අමුද්‍රව්‍ය ලෙස අපනයනය කිරීම වෙනුවට ඒවායින් යම් නිෂ්පාදනයක් සිදු කර එම නිෂ්පාදන අපනයනය කරන්නේ නම් වඩාත් විශාල ආදායමක් රටට ලබා ගත හැකියි. අපේ ලංකාවේ කරන්න ළමයි කණිජ රටට අපනයනය කරන එක. සාමාන්‍ය මැණික් වර්ග උනත් ළමයි අපි මෙහිදී ප්‍රයෝජන ගන්න අඩුයි ළමයි. වෙන රටවල් වලට යවන්න. මොන හරි බහන් නිෂ්පාදනය කළා යවනවා නම් ඒවා තවත් අපිට ආදායම වැඩි කර ගන්න පුළුවන් හේතුවක් වෙනවා. ඊළඟට ශ්‍රී ලාංකික භූ විද්‍යාඥයෙක් වෙන්නවා ළමයි. යාගේ නම FLD ඒකනායක මහතා. FLD ඒකනායක මහතා නමින් දැන් එකනයිට් කණිජය නම් කර ඇත. ඒ කියන්නේ ලංකාවේ ඉන්න විද්‍යාඥයෙක් තමයි ඔය ඒකනායක මහත්මයා. විද්‍යාඥයෙක් ත්‍රයාට ගරු කිරීමට එයා පාෂාණ පිළිබඳව පරීක්ෂණ කරන නිසා එයාගේ නමින් එක කණිජ වර්ගයක් නම් කරලා තිනවා. මොකක්ද ඒ කණිජ වර්ගේ නම? එකනයිට්. ඒකනායක කෙනෙකුට එකනයිට්. නේද? දැන් අපි දුකෝ කනිෂ්ක හොයාගත්ත නම් පාෂාණ වර්ගයක් කනිෂ්ක නයිට් කියලා දාන්න තිබුණා. නේද? ගිත්මි හොයාගත්ත නම් ගිත්මි නයිට්. නේ? ඒ වගේ නම් දාන්න තිබුණා. අනාගතයේ අපි බලමු ඒගොල්ලෝ විද්‍යාඥ බවට පත් වෙලා මොනවද ගෙම්බු හොයාගනීද? නේද? පාෂාණ හොයාගනීද? මොන වගේ පරිශ්‍රම කරන්නද බලමු. රයිට්. අපි අව ඊළඟ මේ කණිජ වලින් ගන්නා ප්‍රයෝජන පිළිබඳව කතා කරන්න මෙන්න මේ chart එකේ ඊළඟ පුරවන්න තියෙනවා. අපි බලාගෙන යමු පුතා. මම ඉස්සෙල්ලා පැහැදිලි කිරීම කරන්න පස්සේ ඔයගොල්ලෝ ලියන්න. පළවෙනි එක appetite. එප්පාවල තියෙන්නේ. කොයි තියෙන්නේ? එප්පාවල. ඔයගොල්ලෝ මේක ලියනවද කොහෙද? පඩ ගාලා. එන්නෝ මම වැඩක් කරන්න. එන්නෝ මම වැඩක් කරන්න. ලියනවා. දැන් ලියන්න. දැන් හොඳයි නේ? දැන් ෂෝ. දැන් කො බලන්න ලියන කට්ටිය කවුරුත් නැහැ නේ. දැන් හරි. හරි. පස්සේ දෙන්නල් කියන්න. දැන් අහගෙන ඉන්න. පළවෙනි තමයි පුතා ඇපටයිට්. ඇපටයිට් තියෙන්නේ එප්පාවල. හරිද? කොරෝනාද කොහෙද? ඇපටයිට් තියෙන එප්පාවල ඒ වගේ හදන්නේ ෆොස්ෆේට් පොහොර වර්ග. එප්පාවල තියෙන ළමයි කොහෙද? එප්පාවල තියෙන අනුරාධපුර පැත්තේ. කැකිරාව පැත්තේ නේ. අනුරාධපුර පැත්තේ තමයි එප්පාවල තියෙන්නේ. මේ හදනවා මේ ඇපටයිට් කියලා විශාල නිදියක් තියෙනවා. කණිජ නිදියක්. ඒ වගේ හදනවා පොහොර වර්ග. දැන් ඩොලොමයිට්. ඩොලොමයිට් තියෙන්නේ මහනුවර, මාතලේ, බදුල්ල, හබරන, රත්නපුර වගේ ප්‍රදේශවල. ඩොලොමයිට් වලින් තමයි ළමයි අලුහුණු නිෂ්පාදනය කරන්නේ. ඊට අමතරව පොහොර විදිහට පාවිච්චි කරනවා. ඉස්සේ කොස්ලන්ද, තලගොඩ වගේ පැතිවල තියෙන කණිජයක් තමයි ෆෙල්ස්පාර්. ඒවා මැටි. ෆෙල්ස්පාර් වලින් මැටි හදන්නේ. ඒතර පිගන් කර්මාන්ත සහ විදුරු නිෂ්පාදනයේට ඒවා ගන්නවා. පුල්මුඩේ කියන්නේ පොල් මුඩේ නෙවෙයි ඈ. පුල්මුඩේ කියලා දෙනවා යාපනයේ පැත්තට වෙන්න.
ඉල්මනයිට් කියන khනිජය එහෙන් ලබා ගන්න බලන මුහුදු වෙරළෙන් ඒක තීන්ත නිෂ්පාදනය සහ ටයිටේනියම් කියන ලෝහය නිෂ්පාදනය කරන්න ගන්නවා. ඊළඟට තමයි බෝගල කහට ගහ කොළොන්න කියන ප්‍රදේශවල මිනිරන් තියෙනවා. පැන්සල් කූරු හදන්න ඊළඟට රත් කරන්න පුළුවන් අර මේ කෝ වගේ දේවල් ඊට පස්සේ ඉලෙක්ට්‍රෝඩ ලිහිසි ද්‍රව්‍ය අර මේ ග්‍රීස් වලට එහෙම මේ මිශ්‍ර කරනවා තමයි ලිස්සන ස්වභාවය වැඩි කරන්නේ. ඔල පැන්සලක් වුණත් තමයි හූරලා ඒ පැන්සල් කුඩු මෙහෙම ඇල්ලුවොත් ලිස්සනව නේද? ඒ ලිස්සන්න හේතුව තමයි එහි මේ ලිහිසි ගතිය තියෙන නිසා. මිනිරන් පාවිච්චි කරනවා ලිහිසි ද්‍රව්‍යයක් විදියට. ඊළඟට වාරිය පොළ හල්දු මුල්ල මාදම්පේ වගේ තියෙන ළමයි මයිකා කියන khනිජය. මේවා විදුලි ඉලෙක්ට්‍රොනික උපාංග නිර්මාණය කරන්න ගන්නවා. බොරලැස් ගමුව මිටියාගොඩ තියෙන ළමයි කෙෝලින් කියන මැටි වර්ගය. කෙෝලින් කියන ළමයි මැටි වර්ගයක්. මේ වගේ තමයි ඔය මේ පෝසිලෙන් භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ. පැහැදිලි නේද? අපි මේ කතා කරේ එක් khනිජ වලින් ගන්නා ප්‍රයෝජන කිහිපයක්. ඔයගොල්ලෝ දැන් ඒ khනිජ වර්ග වල නම් ටික විතරයි ලියන්න යන තියෙන්නේ. ප්‍රයෝජන ගැන පැහැදිලි කරා. නේද? නැත්නම් අහන් ඉන්න ලියන්න පටන් ගත්තොත්. ඒකයි මම පෙන්නන්නේ නැත්නම් දැන් ලියන්න. ඉක්මන ලියලා. ලියලා මට කියන්න. සර් ලියලා ඉවරයි. එහෙනම් ඉස්සෙල්ලා ලියලා. සර් ලියලා ඉවරයි. ඔව් මට හොරු තමයි අල්ල ගන්න අවශ්‍යතාවය. මම පැහැදිලි ලියලා ඉවරයි සර්. සර් ලියලා ඉවරයි. නේද? මම පැහැදිලි කරනකොට ලියන අය හොරෙන් ලියන අය තමයි මට අවශ්‍ය නැතර තියාගන්න. නෑ සර් දැන් ලිව්වේ. ඕ ඒ කියන්නේ නම් මැෂින් වෙන්නද මේගොල්ලෝ. නේද? මම පොතෙන් බලන් ලිව්වේ. හොඳයි. කලින් ටියුට් එක කරන්න එපා. මේ මම උගන්න වෙලාවදී කරගමු. කලින් කරාම ගොල්ලෝ අවබෝධයෙන් නෙමෙයි ඉස්තම් පුරවන්නේ. ඔය පොත බලන පුරවන්නේ ඇයි. එහෙම කරන්න එපා. මම උගලන්ට ඉගෙනීම් කටයුතු කරාට පස්සේ විතරක් පුරවන්න. රයිට්? එහෙනම් අද අපි මේ පාඩම විතරයි කරන්නේ. ඉස්සරහට තව යන්නේ නැහැ. මේ මොකද පාඩම් ගොඩ ගහලා වැඩකුත් නෑ. පාඩම් කරන්නත් පුළුවන් වෙන්න බෑ නේද? with me? right. මේ අලුත් සමාජිකා සිතුලි right. කනිෂ්ක අනෙක් අය ඔෆ් කරගෙන ඉන්නේ කැම් නේද? right. ඉන්නවා පසින්දු ඕෂධි සෝබොන් අධ්‍යාපන ආයතනේ නෙත්මේ ඉන්නේ දිදුල අධ්‍යාපන ආයතනේ නේද? ඊටසේ පොද චමින්ද නෑ මෙයා පොද මේ අරුෂ ඇකඩමිගේ අරුෂ නෑනේ. right. හරි. එහෙනම් මෙතන ඉන්න කීප දෙනෙක් මම ඔයගොල්ලන්ට පෙන්නුවේ. ඔයගොල්ලෝ තොරෙන් බලන්න අද කවුද ඇටලා ඉන්නේ කියලා. නේද? හරි. ගොඩක් ළමයි පුතා මේ හරි. මේ අවදි වුණානේ නිම්මාන නේද? නිම්මාන දැන් ගණන් පද්ධතිය තියෙනවද ඔයාලට? ගණන් පද්ධතියක් තියෙනවනේ. හරි. එහෙනම් හොඳයි. එහෙනම් අපි සමගන්න සූදානම්. අපි අද පාඩම අවසන් කරා පුතා. පාඩම් කරලා තියාගෙන මම ගෙදර වැඩ දාන්න පුළුවන් වුණොත් කියන්නේ මම දාන මේ සතිය පුළුවන් දැන්. ඒක කාර්ය බහුලට යපුවා සතිය ටිකේ. දැන් ගැටලුවක් නැහැ මේ සතියේ කාර්ය බහුලතාවය මිදලා ඉන්නවා. ගෙදර වැඩ ටික දාන්නම් ඒ ටික කරලා තියන්න. ලබන සතිය අපි ඔයගොල්ලෝගේ අවසාන පාඩම කරනවා 19 වෙනි පාඩම. එස් මගේ හැරිච්ච පාඩමක් තියෙනවා මම හිතන්නේ. පාඩමක් පොත් එකක්. ඒ ටිකත් අපි සාකච්ඡා කරලා ඉවරනට පස්සේ ඔයගොල්ලන්ට ඔන්ලයින් ටෙස්ට් එකක් තියෙනවා පුතා. ඔන්ලයින් ටෙස්ට් එක මතක තියාගන්න කට් කරන්න බෑ. කොහොමද කරන්නේ? මම ප්‍රශ්න ඩිස්ප්ලේ කරනකොට ඔය උත්තරේ ඉරක් මාක් කරන්න ඕන. තේරෙනවද? ඉර මාක් කරන්නේ ඔයගොල්ලන්ගේ දැන් ගෙදර ඔයගොල්ලෝ එකේ ඉඳලා 100ට අංක දාලා පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ 1 2 3 4 කියලා ලියන්න ඕනේ. දෙවෙනි ප්‍රශ්නෙට 1 2 3 4 කියලා ලියන්න ඕනේ. එකේ ඉඳලා 100ට ඉලක්කම් ලියලා ඔන්ලයින් ටෙස්ට් එකට දැම්ම නෙවෙයි පස්සේ. පළවෙනි ප්‍රශ්නේ වෙන්නුවම ඔයගොල්ලෝ උත්තරේ කීයද කියලා ලියන්න ඕනේ. දෙවෙනි ප්‍රශ්නේ වෙන්නුවම උත්තරේ කීයද කියලා ලියන්න ඕනේ. ඊළඟ ප්‍රශ්නේ වෙන්නුවම උත්තරේ කීයද කියලා ලියන්න ඕනේ. තේරෙනවද? අපි ඊළඟ ප්‍රශ්නෙට උත්තරේ 4 නම් 4 කියලා ලියන්න. ඊට පස්සේ ඒක ෆොටෝ එකක් ගාලා මට ගන්න ඕනේ. මං හරි ප්‍රමාණය බලලා නේද? හරි ප්‍රමාණය බලලා උගලන්ට ලකුණු දාලා එනවා. ඔය තමයි ඔන්ලයින් ටෙස්ට් එකක් කියලා කියන්නේ. පැහැදිලිද? right. ඒ නිසා ඒකට හැමෝම ඔන්ලයින් ටෙස්ට් එකට ඒ වෙලාවේ සහභාගී වෙනවා. මොකද ඒක මේ වීඩියෝ එකක් දාලා කරන්න පුළුවන් ටෙස්ට් එකක් නෙවෙයි. දැන් පේපර් එකක් දුන්නොත් ඔයගොල්ලෝ ලියන්නේ පොත් බලාගෙනනේ. අයි මන් ළඟ නෑනේ නේද? ඒ නිසා තමයි මම ඒ වෙලාවේ පෙන්නලා ඒ වෙලාවේ ප්‍රශ්නේ විනාඩි එකමාරකින් ඩිස්ප්ලේ එක නැතිනම් ඊළඟ ප්‍රශ්නේ එහෙම එනවා. ඒ විනාඩි එකමාර තුළ ඔයගොල්ලෝ කියවලා මම කියවනවා. අපෙන් කියවනවා ඔයගොල්ලෝ කියව ගන්න. ඒකල හරි උත්තරේ තෝරගන්න. පැහැදිලිනේ? right. එහෙනම් අපි ඒකට පාඩම් කරගන්න හොඳට. ඔයගොල්ලෝ 7 වසරේ කොච්චර හොඳ ඉගෙනගත්තද කියලා අපිට බලන්න. right. එහෙනම් මම ඔයගොල්ලෝ සමු ගන්න යන්නේ. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරමින් හැමෝටම එහෙනම් අයබෝවන්. අයබෝවන්.